සවිය බෝසත් ගුණැති මිනිසත් සමාජයකට. තෙරුවන් සරණයි. සුවබර උදෑසනක් ඔබට. අපි අද ගම්මැද්ද දම්සවියෙන් ඉතාමත් සුවිශේෂී මාතෘකාවක් කතා බහ කරන්නටයි මේ සූදානම. අපි දරුවන් මල් වගේ කියලා කියනවා. මේ හිමිදිරි උදෑසන පිපෙන සුන්දර මලක් අපි අපේ ඇස් ඉදිරි අපි දකිද්දී ඒක කොයිතරම් ආස්වාදයක් පියකරු බවක් අපේ ජීවිතයට එකතු කරනවාද. දරුවෝ මල් වගේ නම් ඒ මල් අපි පරිස්සම් කරන්න කොච්චරනම් උත්සාහ කරනවාද. ලෝක ළමා දිනයේ පසුගිය දවසක යෙදුණා. අපි හිතුවා අපි හැමෝගෙම වටිනාම සම්පතේ අපි කියන දරුවන් ගැන දවසේ කතා කරන්නට. අපි හැම මොහොතකම කතා කරන්නේ දරුවන්ගේ අයිතිවාසිකම් අපි රකින්න ඕනේ. දරුවෝ රැක ගන්න ඕනේ. දරුවෝ රටේ වැදගත්ම සම්පත අපේ අනාගතය කියලා. මේ දරුවන් ගැන වර්තමානයේ තිබෙන ප්‍රශ්න ගැටලු අපි දරුවා කොයි තැනකද අරන් යන්න ඕනේ? දරුවාව ශක්තිමත් කරන්න ඕනේ කොහොමද? ආධ්‍යාත්මික වශයෙන්, සමාජීය වශයෙන් මේ කියන කරුණු කාරණා ගැන තමයි අද දවසේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි තමත් ගෞරවයෙන් යුතුව අද දවසේ ගම්මැද දම්සපිය සඳහා සාකච්ඡාවට ආරාධනා කරන්නට යෙදුණා. මහරගම ශ්‍රී වජිරඥාන ධර්මායතනයේ ආචාර්ය පූජ්‍ය ගල්කිස්සේ සෝමානන්ද අපේ ගෞරවනීය සම්පදන මහන්සියට වහන්සේ සාදුකාර දී පාදාභිවන්දනෙන් යුතුව අපේ හඳුරන්නේ පිළිගන්න ලබනවා දවසේ ගම්මැද දම්සපිය සඳහා සාකච්ඡාවට. අපේ හඳුරන්නේ සාකච්ඡාවට ප්‍රවේශයක් විදිහට දැන් අපි දරුවෝ ගැන කතා කරද්දී අපි දරුවෝ රැක ගන්න ඕනේ. දරුවන්ගේ පසුබිම විශේෂයෙන්ම නිවසක දරුවන්ට තියෙන ආරක්ෂාව ගැන, අධ්‍යාපනය ගැන අපි කතා බහ කරනවා. අපි දරුවෝ දිහා දකින විදිහ, දරුවෙක් අපි තේරුම්ගෙන තිබෙන විදිහ වර්තමානයේ වෙද්දී හරිද අපේ හාමුදුරුවනේ? මොකද දරුවෝ ගැන අපි වැඩිපුරම කතා කරාට අපි දරුවෝ තේරුම්ගෙන තිබෙනවාද කියන කාරණාව ප්‍රශ්නාර්ථයක් තියෙනවා. අපි මේක ධර්මයේ තුලින්ම මුලින්ම අපි පැහැදිලි කර ගැනීමක් කරගමු හාමුදුරුවනේ. ඔව්. ප්‍රථම කොට ගම්මැද්ද දම්සවිය වැඩසටහන හා සම්බන්ධව සිටින රටවැසි ලෝවැසි හැම කෙනෙකුටම අපි තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අද දවසේ මේ උදාර සාකච්ඡාව තුළ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බොහොම වටින කාලෝචිත මාතෘකාවක් ගැන. ඔබතුමා මුලින්ම සඳහන් කළා ළමයි මල් වගේ කියලා. මල් වගේ කියලා කියන්නේ ඇයි? එහෙමයි. එතනින් පටන් ගන්න ඕන. ඇයි මේ දරුවෝ මල් වගේ කියලා කියන්නේ? ලස්සන ඒ වගේම දකින්න කෙනෙකුගේ සිත සුවපත් කරන දර්ශනයක්. එහෙමයි. ඒ විතරක් නෙවෙයි. මලක් හැදෙන්නේ, ලස්සන මලක් හැදෙන්නේ ඒට අවශ්‍ය කරන සාධක ටික හරියට වැටුනහම. පොහොර ටික ඕන, වතුර ටික ඕන, හිරු එළිය ඕන, හුළඟ ඕන. මෙන්න මේව ඔක්කොම එකට එකතු වෙලා නිසියාකාරව ලැබුණොත් තමයි ලස්සන මලක් බිහි වෙන්නේ. ඒ වගේ දරුවෙක් ගොඩනගනකොට ඒ දරුවා ලස්සන අනාගතයක් සහිත දරුවෙක් බවට පරිවර්තනය කරන්න අපි හැම කෙනෙකුගේම වගකීමක් තියෙනවා. ඒ වගකීම හරියාකාරව සම්පූර්ණත්වයට පත් කළොත් පමණයි ලස්සන පුරවැසියෙක් අපේ සමාජයට දායාද වෙන්නේ. දරුවෙක් බිහි කළ පමණින් ඒ දරුව සමාජයට යහපත් වෙන්නේ නැහැ. එහෙමයි. පුංචි කාලේ ඉඳලා ඒ දරුවා වදනවා වගේම හැදීම කළ යුතුයි. එතකොට දරුවා අපට ඉන්න වටිනාම සම්පත කියලා කියන්නේ මේ ලෝකේ අනාගතය බාරගන්න පිරිස. ඒ නිසා
ළමා කාලය තුලදී ළමයාගේ මනස නිසියාකාරව සකස් කිරීම හොඳ මිනිස්සෙ බිහි වෙන්න ප්‍රධාන හේතුවක්. එහෙමයි. එතකොට අපේ සමාජය තුල වැරදි පාරවල් වල යන නරකට යොමු වන වැරදි වැඩ කරන බොහෝ දෙනෙකුගේ වැරදිලා තියෙන්නේ මුල හරියට හැදුවනම් ඒ අය බොහොම සාර්ථක ලෙස මේ සමාජයේ ජීවත් වෙනවා. ඒ නිසා විශේෂයෙන් අපට ආරම්භයේදීම මතක් කරන්න තියෙන්නේ ළමයා නිසියාකාරව බුද්ධිමත්ව ක්‍රමානුකූලව අර පැලයක් හරියට හදාගෙන ලස්සන කරන්න බලාපොරොත්තු වෙනවා වගේ ඒ අවශ්‍ය කරන සාධක ටික ලබා දෙන්න අපි කටයුතු කරන්න ඕන. එහෙමයි. ඒකේ වගකීම පුබ්බාචාරිය පූර්ව ආචාර්යවරු සතුයි. පූර්ව ආචාර්යවරු කියන්නේ අම්මටයි තාත්තටයි. දැන් ඔය මුල් ළමාවිය සංවර්ධනය ගැන කතා කරනවානේ. එහෙමයි. ඒක කරන්න ඕන වෙන කවුරුත් නෙවෙයි. අම්මයි තාත්තයි. අම්මයි තාත්තයි ළමයාගේ මුල් ළමාවිය හරියට සංවර්ධනය කරනවා නම් මං හිතන්නේ ගැටලුවක් ඇති වෙයි කියලා. අද ගොඩක් වෙලාවට මුල් ළමාවිය සංවර්ධනය කරන්නේ අම්මා තාත්තා නෙවෙයි. වෙන කෙනෙක්. ඒක වෙන කෙනෙක් ළඟට යන්න බෑ. ඒක දෙමව්පියෝ අතේ තියෙන කාර්යභාරයක් හැටියටයි මම දකින්නේ. අද ගොඩාක් මහ විපත් සිදුවෙන ප්‍රධානම හේතුවක් ළමයාගේ මුල් ළමාවිය වැරදි විදියට පරිශීලනය වීම. එහෙමයි. ඉතින් ඒ නිසා අපි ගොඩාක් කතා කරන්න ඕන පැතිකඩ තියෙනවා මේ සම්බන්ධයෙන්. ඒ නිසා දරුවෝ අපට සම්පතක්. අපේ ලෝකේ අනාගතය බාරගන්නේ ඔවුන් නිසියාකාරව ගොඩනැගීමේ මුල් පදනම දෙමව්පියන් විසින් සපයා දිය යුතුයි. අපේ හඳුරන්නේ දැන් උපහාසයේ සඳහන් කළ මේ මුල් ළමාවිය සංවර්ධනය පුබ්බාචාර්ය මේ දෙමව්පියන්ගේ වගකීමක් කියන කාරණාව. දැන් මේ අපි දකිනවා මේ වර්තමාන වෙද්දී අපි හරි කාර්යබහුලයි අපේ හඳුරන්නේ. මේක මේ කාර්යබහුලත්වයේ තුල අපට දරුවෝ මගහැරෙන්න තියෙන අවස්ථාව වැඩි. හැබැයි දරුවෝ මගහැරෙන්න දෙන්න බෑ. අපි හඳුනන්නේ කොහොමද මේ දරුවෝ මග නොහැරීමේ අපි මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන කියලා තියෙනවා. උදේම වැඩට යද්දි ළමයාව දාලා යනවා ගිහිල්ලා හවස් තමයි ගන්නෙ. ඒතර දෙමව්පියන්ගේ එක තියෙන අර බැඳීම ළඟ ඉඳලා දෙමව්පියන්ගේ තියෙන අර අවධානය නොමැති වෙනවා. ඉතින් මේ කාරණා අපි කොතනින් හරි සමබර කර ගන්න ඕන. අපි ජීවත් වෙන රස්සාව කරන්නත් ඕනේ. සහ අපේ දරුවෝ අපි හදා ගන්නත් ඕනේ. මේක අපි කොහොමද අපේ හාමුදුරනේ කළමනාකරණ කරන ගන්න. කියන්නේ ආර්ථික මේ පැත්තේ රැකියාව කරන ගමන් වගේම තමන්ගේ දරුවෝ තමන්ගේ අවධානය තියාගෙන කොහොමද මේ දරුවෝ රැක බලා ගැනීමත් අපි කරන්නේ. ඇත්තටම මේ ආර්ථිකය ගැන විවිධ අවශ්‍යතාවයන් පිළිබඳව සොයමින් ලුහුබඳින ජන සමාජයක් නෙමේක. හැබැයි ඔය ගොඩක් වෙලාවට ඒ පාරවල් වල දුවන මිනිසුන්ගෙන් ඇහුවොත් ඇයි ඔබ රට ගියේ? හාමුදුරුවනේ සල්ලි නැණි. හම්බ කරන්න ඕන. ඒ හම්බ කරන්න ඕන සල්ලි හම්බ කරලා ගොඩක් වෙලාවට ලංකාවට එනකොට හම්බ කළාට වඩා ඒ ඇතිවෙච්ච සතුට තුනී කරලා නැති කරලා දුකක් කරගහන ස්වභාවය මට පේනවා. ඒ කියන්නේ මේ සැප විඳින්න කියලා ගිහිල්ලා අන්තිමේදී උරුම වෙන්නේ දුක. මම දන්නේ මේකේ සමාජයේ හැසිරෙන හැම කෙනෙකුටම තේරෙන දෙයක්. සැප විඳින්න සමහරක් විට දරුවෝ අතහැරලා යනවා. ළමයින්ට සැප දෙන්න කියලා හිතලා ළමයිව අතහැරලා යනවා. ගිහිල්ලා රැකී ආරක්ෂා කටයුතු කරනවා. හොඳ ගියකුත් හදා ගන්නවා. හොඳ ඉඩමකුත් ගන්නවා. හොඳ ලොකු වාහනත් ගන්නවා. ඉතින් ළමයින්ටත් සැප දෙනවා. අන්තිමේදී බලපුවාම මොකක්ද වෙලා තියෙන්නේ? ඒ සැප දුන්නට ළමයින්ගෙන් බලාපොරොත්තු වන දේ ලැබෙන්නේ. හරි. විවාහ වෙනකොට අද මේ සමාජයේ තියෙන ප්‍රශ්න ගැන මම මේ කියන්නේ. එහෙමයි. විවාහ වෙලා අනේ කොහොම හරි ගොඩ යන්න ඕන කියලා
නෝනව ලංකාවේ දාලා මහත්තයා යනවා රට. මහත්තයා රට ගිහිල්ලා අවුරුදු 5ක් 6ක් ඒ කටයුතු කරලා එනකොට මෙතන මහ ප්‍රශ්න ගොඩක් ඇති වෙලා. එතකොට අර මේ අපි මහා බලාපොරොත්තු ගොඩක් ඇති කරගෙන ඒවා පිටුපස පන්නාගෙන යන්න ගිහිල්ලා අපට වෙලා තියෙන්නේ විපතක්. ඉස්සර ජන සමාජයට ඔක තිබුණේ. එකක් තමයි ඔවුන් මහා ලොකු බලාපොරොත්තු තියාගෙන නෙවෙයි හිටියේ. මහා ලොකු බලාපොරොත්තු නැති තැන ඔවුන් දරුවෝ ටිකත් හරියට හැදුවා. සතුටින් ජීවත් වුණා. සල්ලි නැති වෙන්න පුළුවන්. සතුටින් ජීවත් වුණා අය. එතකොට අද වෙලා තියෙන්නේ සංකීර්ණ සමාජය. සංකර සමාජය. දැන් අපේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු සූත්‍රයක් තියෙනවා සමය සූත්‍රය කියලා. මේ සූත්‍ර ගැන කතා කරන්න ඕන යුගයක්. මේ සමය සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ පෙන්නනවා ධර්ම මාර්ගය තුල ගමන් කරන්න අපහසුතා මතු කරන අවස්ථා කිහිපයක්. සමය කියන්නේ අවස්ථානේ, වෙලාවල්. පළවෙනි එක තමයි වයෝ වෘද්ධ සමය. මිනිසෙක් වයසට ගියාම සමහරක් විට ඒ තියෙන අපහසුතා එක්ක කන් ඇහෙන්නේ, ස්පේන්නේ, යන්න එන්න බෑ, කතා කරන්න බෑ. ඒ තියෙන අපහසුතාත් එක්ක මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්න අමාරු වෙනවලු. ධර්ම මාර්ගය කියන්නේ ඉතින් සදාචාර සම්පන්න ගමන අමාරුයි. ඊළඟට රෝගී සමය. ලෙඩ වුණාම මේ ධර්ම මාර්ගේ යන්න අමාරුයි කියනවා. බෑ නෙවෙයි. බෑ කිව්වොත් බෑමනේ. අමාරුයි කියන්නේ පුළුවන්, ලේසි නෑ. ඊළඟට තුන්වෙනි එක පෙන්නනවා දුර්භික්ෂ සමය. දුර්භික්ෂ සමයක් උදා වුණොත් එදාට ජීවත් වෙන මිනිසුන්ට පන්සල් යන්න, බණ අහන්න යන්න, ඒ මොකක්වත් කරන්න බෑ. ඊළඟට පෙන්නනවා මේ සමාජ පරිසරය සංකීර්ණ වෙන කාලේ. ඒ කියන්නේ මේ විවිධ දේවල් පිටුපස තරංගකාරීත්වයකින් දුවන්න හදනකොට ඒ අයට මේ ධර්මානුකූල පදනම තුල වාසය කරන්න අමාරු වෙනවා. දැන් අද වෙලා තියෙන්නේ ඒකයි. දැන් ලංකාවේ තාමත් හොඳයි. දැන් ওই පිට රටවල් වල පන්සල් තියෙනවානේ. ඒ පන්සල් වල හාමුදුරුවෝ වැඩ ඉන්නවානේ. උන්වහන්සේලා හොඳට දන්නවා මේ කාරණාව. දැන් ඒ රටවල් වල පන්සලට දාන ගෙනියන්න තියනවා කියලා නිවාඩු දෙන්නේ නැහැ. ලංකාවේදී. ඉතින් මොකද කරන්නේ? දාන ටික හදාගෙන රැට එනවා. ඇවිල්ලා ශීතකරණයට දාලා හාමුදුරනේ ඔන්න හෙට උදේ දාන ගෙනාව ෆ්‍රිජ් එකේ කියලා තියලා යනවා. ඒ කියන්නේ උදේකට ඇවිල්ලා බුද්ධ පූජාව බෙදලා පන්සිල් සමාදන් වෙලා බුදුන් වැඳලා වන්දනා කරලා භික්ෂුන් වහන්සේලාට දානේ පිරිනමලා ඒ කටයුතු කරන්න ඔවුන්ට වෙලාවක් නැහැ. ඒ තරම් සංකීර්ණයි. දැන් ලංකාවෙත් ඒ ස්වභාවය වේගෙන එනවා. දැන් අපෙත් සමහර අය කරන්නේ මොකක්ද? මේ බොහොම ඉක්මනින් දාන ටික තියලා දුවන්න තමයි එන්නේ, වැඩට යන්න පරක් වෙනවා. ඉතින් ඒක සාධාරණයි. එතකොට මේ දැන් යන්නේ මොකක්ද? සංකීර්ණ සමාජ පරිසරයක්. මහා බලාපොරොත්තු ගොඩක් හිතේ දරාගෙන මිනිස්සු එක එක්කෙනා පරාජයට පත් කරගනිමින් දුවන්න යන තරංගකාරී ස්වභාවය. මේ තරංගකාරී ස්වභාවය ඉදිරියේ ධර්මානුකූල පදනමට ඉඩක් හම්බෙන්නේ නැහැ. ඒක හොඳට අපි තේරුම් ගන්න ඕන. දැන් ආර්ථික, අධ්‍යාපනික මේ කාරණා ගැන ගත්තම තරංගයක්නේ. ඒ තරංගයකට වැටුණු සමාජය ධර්මයට ඉඩක් දෙමින් යන්නේ නැහැ. ඒක තමයි ස්වභාවය. මොකද හේතුව ඒ ධර්මානුකූල පදනම ඔවුන්ට සමහරක් විට බාධාවක් වෙන්න පුළුවන්. ඊළඟට පෙන්නනවා ලෝකයාට ධර්මයේ දේශනා කරන බුදුහාමුදුරන්ගේ සමය සූත්‍රයට අනුව භික්ෂුන් වහන්සේලා ભેද බින්න වීම. අන්න ඒ වගේ කාල සීමාවල ධර්ම මාර්ගේ යන්න අමාරුයි කියලා බුදුහාමුදුරු පෙන්වනවා.
එතකොට තරුණ කාලේ හොඳම කාලේ ධර්ම මාර්ගයට එන්න. නීරෝගී කාලේ සංකීර්ණ නැතුව බලාපොරොත්තු බොහොම අඩුවෙන් ඔය පැරණි අපේ ජන සමාජයේ ඒකනේ සාර්ථක. ඒ අයට ජාතක දේශනාව ප්‍රමාණවත් වුණා ජීවිත ගමන හදන්න. අද මුළු ත්‍රිපිටකයේම දිගෑරියත් අපේ මිනිස්සුන්ගේ ජීවිතවලට සාර්ථකත්වයක් ගේන්න අමාරු වෙලා තියෙනවා. ඒ තරම් සංකීර්ණයි. එතකොට මේ සංකීර්ණ ජන සමාජයක් බිහිවීම නිසා දරුවන් පිළිබඳව දෙමව්පියෝ ඇති කරගන්න ඕන අවධානය මේ වෙනකොට ටික ටික මගහැරිලා ගිහිලා තියෙනවා. ඒ මගහැරීම නිසා සිදුවෙන විපත් ගැන අපිට බොහොම කනගාටුයි. සමහර තැන්වල දරුවෝ බලාගන්නේ වෙන මිනිස්සු. ওই පුංචි දරුවෙක් වෙන අයට බලාගන්න දෙන්න බෑ. පුංචි දරුවෙක් බලාගන්න ඕන අම්මයි තාත්තයි. වෙන කිසිම කෙනෙකුට දෙන්න බෑ. හොඳ කතාවක් මම මේ කියන්නම්. මේවා මේ සමාජයේ සිදුවෙන දේවල්. නමුත් මේවා කියන්නත් ඕන. මොකද නැත්තම් දන්නෙත් නෑනේ. එක දවසක් තරුණෙක් එක්කරගෙන ආවා. ඒ අම්මා මට කියනවා හාමුදුරුවනේ මේ පුතා ගෙදරට ආපු වැඩ කරන්න ආපු වයසක කාන්තාවකට කරදර කරන්න ගිහිල්ලා. හරි. ඊට පස්සේ මේ මම විමසනකොට පුංචි කාලේ ගැන අවුස්සනකොට මට ඒ අම්මා කියනවා හඳුනි පුංචි කාලේ මෙයාව බලාගත්තා ගෙදර වැඩ කරන අය. එක්තරා දවසක් වැඩට ආපු ගෑනු කෙනා මේ පුංචි පුතා වැරදි දෙයකට යොමු කරවගෙන හිටියා. එතකොට බලන්න සමහරක් විට අද අර ප්‍රතිඵලයේ එන්න හේතු වෙච්ච ප්‍රධාන හේතුව තියෙන්නේ මහ දුරක. එහෙමයි. ඒ නිසා පුංචි කාලයේ ළමයා බලා ගැනීමේ වගකීම දැරිය යුත්තේ අම්මයි තාත්තයි. ඒ දෙන්න නිසියාකාරව බැලිය යුතුයි. හරි. ආර්ථිකය හදාගන්න ඕන, වැඩට යන්න ඕන, මේ ඒවත් එක හරි අමාරුයි කියලා කියනවා නම් කරන්න දෙයක් නැහැ. තව ඉස්සරහට අනාගතයක් හදන්න හම්බෙන්නේ. එතකොට අපි කොච්චර හම්බ කළත් ප්‍රතිඵලයක් නැත්තම් වැඩක් නැහැනේ. ඒ නිසා මේක කළමනාකරණය කරන්න. ලුණුයි බතුයි කාලා හරි එකට ඉඳලා අම්මයි තාත්තයි ළමයින්ට ඕන. මේකට විවිධ කතා කියන්න පුළුවන්. හාමුදුරුවෝ නම් කියයි හාමුදුරුවෝ අපිට කණ්ඩ දෙන්නේ නැහැනේ කියලා කියයි. එනමුත් මම දරන මතය තමයි ලුණුයි බතුයි කාලා හරි අනාගතය සුවපත් කරන්න ඕන නම් එකට ඉන්න වෙනවා. එහෙම නැති වුණොත් දරුවෝ හදන්න හම්බෙන්නේ. මුල් ආචාර්යවරු දෙන්න. ඒ දෙන්නගේ වගකීම හරියට ඉටු කරන්න ඕන. එතකොට මුල දැන් අද සමාජය ගත්තා මුල ඉඳලම ළමයි ළඟ අම්මා නැහැ තාත්තා නැහැ. ඊළඟට අම්මා තාත්තා ළඟ ළමයි නැහැ. ඉතින් දෙමව්පියෝ තුල දරුවෝ පිළිබඳව තියෙන සෙනෙහසත් අඩු වෙනවා. දරුවෝ තුල දෙමව්පියෝ පිළිබඳව තියෙන ඒ සෙනෙහසත් අඩු වෙනවා. දැන් අපි හැමෝම මොනතරම් ලෙන්ගතෝ හිටියත් මේ ඒ ලෙන්ගතුකම් අඩු වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. දැන් දරුවන්ට අම්මා තාත්තා පිළිබඳව තියෙන සෙනෙහස අඩු වෙන්න පුළුවන්. ඒ නිසා තමයි කියන්නේ මව්ගුණ නිතර මෙනෙහි කරනවා නම් මව්ගුණ සිහිපත් කරනවා නම් අම්මලා ගැන අම්මලා විඳින දුක පිළිබඳව නිතර මෙනෙහි කරනවා නම් ඒ ළමයා තුල අම්මා පිළිබඳව හැඟීම සෙනෙහස වර්ධනය වෙනවා. මේ වැඩසටහන හා සම්බන්ධව ඉන්න යම්කිසි කෙනෙක් තමන්ගේ අම්මා පිළිබඳව අප්‍රසාදයකින් ඉන්නවනම් හැඟීමක් නැත්නම් මොකද්ද කරන්න තියෙන්නේ?
අම්මා කෙනෙක් පිළිබඳව මව්ගුණ මෙනෙහි කරන්න. තාත්තා පිළිබඳව හැඟීමක් නැත්තම් තාත්තට ගහන්න හිතෙනවා නම් තාත්තට බනින්න හිතෙනවා නම් තාත්තව ගෙදරින් එලවන්න හිතෙනවා නම් කරන්න තියෙන එකම දේ පිය ගුණ මෙනෙහි කරන්න. මව් ගුණ මෙනෙහි කිරීමෙන් අම්මා ගැනත් පිය ගුණ මෙනෙහි කිරීමෙන් තාත්තා ගැනත් සෙනෙහසක් ඇති කරගන්න පුළුවන්. දරුවොත් එහෙමයි. දරුවෝ ගැනත් දෙමව්පියෝ දරුවෝ පිළිබඳවත් ඒ දේ තියෙන්න ඕන. දරුවන් පිළිබඳව දරුවන්ගේ අනාගතය පිළිබඳව ඔවුන් මොනතරම් සම්පතක්ද කියන එක දෙමව්පියන්ට වැටහෙන්න ඕන. ඒ වැටහෙන තරමට තමයි දෙමව්පියෝ දරුවන්ව ආරක්ෂා කරන්නේ. එහෙම නැති වුණොත් තාත්තත් කුඩු විකුණනවා පුතත් කුඩු විකුණනවා තමයි. අපි හඳුන අපි වර්තමාන සමාජය දිහා බැලුවට පස්සේ අපිට දකින්න තියෙන කාරණාවක් තමයි මේ දැන් වහන්සේ කිව්වා මේක බොහොම සංකීර්ණ වෙලා මේ සමාජයක ඇත්ත. අපි අන්තර්ජාලය වෙන්න පුළුවන් සමාජ මාධ්‍ය වෙන්න පුළුවන් මේවත් එක්ක මේ තාක්ෂණයත් එක්ක දරුවෝ යොමු වීමත් එක්ක දරුවාට බොහෝ වෙලාවට දෙමව්පියෝ මගහැරන අවස්ථාවක් තියෙනවා. ඒක මේ අධ්‍යාපන රටාවේ ප්‍රශ්නයක්කුත් තියෙනවා. මේ කාරණා අපි ඉදිරියේදී කතා කරනවා. අපි හඳුනන මේ දරුවාගේ මානසික ක්‍රියාකාරීත්වය දරුවා ළමා කාලයේදී ඉල්ලන දෙය ඒක දෙමව්පියන්ට වගේම ඔහු ආශ්‍රය කරන සමාජයට තේරුම් ගන්නට නොහැකිවීම තවත් පැත්තකින් දරුවා එක පැත්තකින් දරුවාගේ ඒ ක්‍රියාකාරීත්වයට බලපෑම් කරනවා සහ දරුවෙක් නොමග යන්නට අපේ වචනෙන් කිව්ව දරුවෝ නොමග යන්නට ඒක හේතුවක් වෙනවා කියන කාරණාව ගැන කතා කරලා ඔබ වහන්සේ කොහොමද ඒක දකින්නේ? ඇත්තටම මේ දරුවෙක් ගොඩනගන්න ඕන විදියක් තියෙනවා. ඒ විදිය ඉගෙන ගන්න ඕන මේ සමාජයේ. ඒ පුරාණේ දරුවෝ හදන විදිය ගැන ගන්නලා තියෙන මේ ශ්ලෝක තියෙනවා. ඒවයි අන්තර්ගතය තමයි මේ කාරණා හොඳට තේරුම් ගන්න. ළමෙක් හදන්න ඕන විදිය ගැනයි මම මේ කියන්නේ. මේක විවේචන තියෙන්න පුළුවන්. නමුත් මේ ගැන පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකෝ. ළමෙක් උපන්නට පස්සේ මුල් අවුරුදු 5 ළමයාව හොඳට නලවන්න ඕන. හරි? මුල් අවුරුදු 5 හොඳට නලවන්න ඕන. එතනින් පස්සේ අවුරුදු 10ක් තලන්න ඕන. තලන්න කියන්නේ මේ පොළු අරගෙන මේ කඩු කිනිසි අරගෙන නෙවෙයි. එතන තලනවා කියලා කියන්නේ වරද දකින්න තැනදී කීය මේ දේ කරන්න එපා කියලා මේ වරද පෙන්වා දෙමින් දඬුවම් කාලයක් ඒක. එහෙමයි. මුල් අවුරුදු 5 හොඳට නලවන්න ඕන. එතනින් පස්සේ 10ක් මං කියන්නේ තලන්න කියන එකේ තේරුම කිව්වා මං. ඒ කියන්නේ වරද පෙන්වා දෙන්න, දඬුවම් දෙන්න. එතෙන් පටන් එතකොට කීයද? 15 දැන්. 15යි. එතෙන් පටන් මිතුරෙකුසේ කරුණු පැහැදිලි කර දෙන්න. ඕකයි ක්‍රමය. මුල් 5 නලවා ඉතුරු 10ක් තලා එතෙන් පටන් මිතුරෙකුසේ වරද පෙන්වලා දෙන්න. අද වෙන්නේ මොකක්ද දන්නවද? මුල් 5 නලවා ඉතුරු 10ද හොඳට නලවා 15න් පස්සේ දඬුවම් කරන්න යනවා. අම්මට ගුටි කණ්ඩ වෙනවමයි. ඇයි? අවුරුදු 15ක්ම කරලා තියෙන නලවපු එක. මුල් 5 සමහර වෙලාවට මුල් 5 තලා ඒත් අවුල්. ඉපදිච්ච වෙලාව ඉඳලා ගහනවා සමහරු. මේ පුංචි ළමයි. ඉපදිච්ච වෙලාව ඉඳලා දඬුවම්. මුල් 5 අවුල් කළොත් ඒත් ඉවරයි. ඒ නිසා මුල් 5 හොඳට නලවන්න ඕන. ඊට පස්සේ 10ක් දඬුවම වරද පෙන්වා දෙමින් මේ දේ කරන්න බෑ. මේ දේ මෙහෙමයි. ඒ කාල සීමාවලදී මේ ඉල්ලන ඔක්කොම දෙන්නෙත් නැහැ. පොඩි කාලේ යමක් ඉල්ලනකොට ඒක දෙන්න බෑ කිව්වහම කරන්නේ අඬනවා. අඬලා දිනන්න පුරුදු වෙච්ච ළමයා එල්ලිලා මැරෙනවා කියලා පස්සේ දිනනවා. එහෙමයි. මම දන්නේ දැන් අපි ගත්තාම අපි හොඳට ගුටි කෑවා.
හරි. එතකොට මේ ඒ කාල සීමාවලදී ඒ විදිහට හදන්න ඕන. අනිත් එක තමයි අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දරුවෙකුට ළමා කාලෙදී යක්කු වගේ පේන්න පුළුවන්. අම්මයි තාත්තයි ළමා කාලෙදී යක්කු වගේ පේනවා නම් ළමයින්ට හරි ළමයි වැඩිහිටියෝ බවට පත්වෙච්ච දාට ඒ අම්මයි තාත්තයි දෙවිවරු වගේ පේන්න ගන්නවා. අර සින්දුවකුත් තියෙන්නේ නේ. තාත්තා එදා ටොක්ක අනිනකොට එදා පෙනුනලු මේ යකෙක් වගේ අද නම් මට දෙවියෙක් වගේ පේනවා කියලා කියන්නේ. ළමා කාලේ දෙවිවරු වගේ පෙනුනොත් දෙමව්පියන්ව වැඩිහිටියෝ වෙනකොට යක්කු වගේ පේන්න ගන්නවලු. එතනදි කියන්නේ මේ ළමයිව පීඩනයකට ලක් කරන්න කියන එක නෙවෙයි. ළමයාගේ ළමා මනස හඳුන ගන්න ඕන. ළමා මනස හඳුනගෙන හෙට දවසේදී ඒ ළමයාව මුදාහරින්න පුළුවන් ශක්තියක් ළමයාට ගොඩනගන්න ඕන. එහෙමයි. ඒක තමයි කරුණාව සහිත මෛත්‍රිය සහිත දෙමව්පියන්ගේ යුතුයකම. මම නැති කාලෙක මේ දරුවෝ ටික ඉදිරි අනාගතයේ කොහොමද මේ සමාජයත් එක්ක ජීවත් වෙන්නේ? එතනට ඒ ළමයිව හුරු කිරීම දෙමව්පියන්ගේ කාර්යභාරයක්. එහෙමයි. වරද දකින තැන දඬුවම් දෙමින් ඒවායේ හොඳ නරක මොනවද කියලා පැහැදිලි කරන ඒ දෙමව්පියෝ සම්බන්ධයෙන් දරුවන්ට පසු කාලිනව ඇති වෙන්නේ මහ පුදුම හැඟීමක්. ඒ දරුවෝ කවදාකවත් අම්මවයි තාත්තවයි බලු කූඩුවට දාන්නේ. ඒ දරුවෝ කවදාකවත් අම්මවයි තාත්තව එලවන්නේ. ඔය එලවනවා බලු කූඩුවට දානවා. අපි ඔක්කොම දරුවන්ට බනිනවා. ඔකේ තවත් පැත්තක් තියෙනවා. දෙමව්පියෝ හරියට ඒ කාර්යභාරය කළාද කියන එක ගැනත් කතා කරන්න ඕන. එහෙමයි. සමහර දෙමව්පියෝ වැරදි වැඩ කරලා සමහරක් විට දරුවෝ දන්නවා පරපුරුෂ සේවනයේ දෙනවා අම්මා. පරදාර සේවනයේ දෙනවා තාත්තා. ළමයිව දන්නවා. වයසට ගියාම ඔක්කොම හොඳයිනේ. ඉබේම සිල්වත් කාලයක් නේ වයසට යනකොට. එතකොට නමුත් ළමයින්ගේ හිතේ තරහක් ඇති වෙලා. එදා මෙහෙමයි හැසිරුනේ. එදා මෙහෙමයි කළේ. ඒවා අර විදියට එළියට මතුවෙන්න පුළුවන්. ඒ නිසා අම්මලා තාත්තලාගේ මහ වගකීමක් මේක. ලේසි පාසු දෙයක් නෙවෙයි. දරුවෙක් කුඩා කල ඉඳලා නිසියාකාරව ගෙන යන්න ඕන. එහෙම ගෙන යනවා නම් තමයි හරි. ඒ කියන්නේ දරුවගේ මනස හඳුන ගන්න ඕන. මනස හඳුනගෙන ඒ සිතිවිලි වලට අනුව කටයුතු කරන්න බෑ. ඒක කලමනාකරණය කරන්න ඕන. ළමයා ඕන කියන දේවල් දෙන්න යන එක නෙවෙයි ක්‍රමය. ඒ නිසා ළමයා ඕන කියන දේ මොනවද හඳුනා ගන්න ඕන. හඳුනාගෙන ළමයා කලමනාකරණය කරන්න දක්ෂ වෙන්න ඕන. එහෙමයි. එහෙම නැති වුණොත් බෑ. වැදගත් වෙන්නේ අවබෝධයෙන් යුතුව මේ කියන කරුණාකාරණා තේරුම් ගැනීම. අපි කොහෙටද යන්නේ? අපි මොකද්ද කරන්න ඕනේ කියන කාරණාව දරුවා සම්බන්ධයෙන් අපි බොහොම පුරුල්ව බොහොම සංයමයෙන් සම්බේධීව තේරුම් ගන්නට පුළුවන්කමක් තියෙනවා නම් දරුවන් සම්බන්ධයෙන් අපට බොහෝ සාධනීය තීන්දුව తీරන ගන්නට පුළුවන්කමක් තියෙනවා. අපි බලාපොරොත්තු වන තැනට අපට අපේ දරුවන්ව යොමු කරන්නට සහ රටදෑ වෙනුවෙන් දායාද කරන්නට අපට හැකියාවක් තියෙනවා. අපි සූදානම් මේ පිළිබඳව තවත් සවිස්තරාත්මකව කතා කරන්නට මේ කෙටි විරාමයෙන් අනතුරුව. ගම්මැද්ද දම් සවිය බෝසත් ගුණැති මිනිසත් සමාජයකට ගම්මැද්ද දම් සවිය බෝසත් ගුණැති මිනිසත් සමාජයකට. ඔබ නැවතත් ගම්මැද්ද දම් සවිය සමග අපේ හාමුදුරනේ වර්තමාන සමාජයට දැන් මේ කාලීන කොවිඩ් වසංගතයත් එක්ක
අපි කල්පනා කරලා බැලුවම දරුවන්ට දැන් අවුරුද්දකට ආසන්න කාල සීමාවක් අධ්‍යාපනය නැහැ. පාසල් අධ්‍යාපනය නැහැ. දැන් දරුවෝ Zoom වගේ ඒ තාක්ෂණයත් එක්ක ඉගෙනීම් ක්‍රියාවලට හුරු වෙලා තිබෙන්නේ. කෙසේ නමුත් දැන් පාසල් ආරම්භ කරන්න සූදානමක් තිබෙනවා ඊට අනිද්දාට. දැන් දරුවන්ට ඉගෙනීම කොහොමද කරන්නේ? දැන් මේ තියෙන වටපිටාවත් එක්ක ගෙවල් වල ඉඳලා මානසිකත්වය වෙනස් වෙලා තියෙන්නේ. යම්කිසි පීඩනයක ඉන්නේ. පාසල් ගියාම සමහරක් වෙලාවට මේ සිලබස් කවර් කරන්න ගුරුවරු උදේ හවහ පන්ති දාන්නත් පුළුවන්. කොහොම නමුත් දරුවෝ මේ ඉන්න පීඩනය තුළ විශේෂයෙන් පාසලත් එක්ක දැන් ඉදිරියට ගනුදෙනු කරන්න සිද්ධ වෙනවා. සාමාන්‍ය පෙරදී අධ්‍යාපන රටාවට හුරු වෙන්න සිද්ධ වෙනවා. මේ ඇතුලේ දරුවෝ කොයි විදිහේ තත්වයකට ලක් වේද, කොයි විදිහේ පරිසරයක් දරුවා වෙනුවෙන් නිර්මාණය වෙයිද, විශේෂයෙන්ම දෙමව්පියෝ මේ සිදුවෙන වටපිටාවත් එක්ක කොහොමද මුහුණ දෙන්න ඕනේ, දරුවන්ව අධ්‍යාපනයට යොමු කරන්න ඕනේ කොහොමද කියන කාරණාව සම්බන්ධයෙන් මම හිතන්නේ අපිව බලාගෙන ඉන්න දෙමව්පියන්ට වගේම සාමාන්‍යයෙන් යමක්කමක් තේරෙන දරුවන්ට මම හිතන්නේ ඔබ වහන්සේ දෙන පිළිතුර වැදගත් වෙයි මේ මොහොතේ. ඇත්තටම දැන් මේ වෙනකොට රටේ හැම ළමෙක්ම පාසල් ආරම්භ වෙනකන් නොයවසිල්ලෙන් ඉන්නේ. සාමාන්‍යයෙන් ඉස්කෝලේ පටන් ගන්නවා කියනකොට හරිම අමාරු වැඩක්. නිවාඩුවකින් පස්සේ තවත් නිවාඩුව දික් වෙනවා නම් හොඳයි කියලානේ හිතෙන්නේ. දැන් නිවාඩු ඇතිතරම් හම්බෙලා දැන් ඔක්කොම අර පාසල් නිල ඇඳුම ඇඳගෙන ගුරුවරු මුණ ගැහෙන්න, තමන්ගේ මිතුරන් මුණ ගැහෙන්න, ඔවුන්ගේ මූණු බලලා කතා කරන්න, ඒ මහා සොඳුරු තැනට යන්න බොහොම උවමනාවෙන් බලාගෙන ඉන්නේ. දැන් මට දෙන්න තියෙන පණිවිඩය මේ හැම ළමෙක්ම දැන් පාසලට යනකොට යන්නේ කැමැත්තෙන්. හරි? ඒ කියන්නේ ආසාවෙන් තමයි ඉස්කෝලේ යන්නේ. දැන් ඔන්න හොඳ ආරම්භයක්. ආසාවෙන් පාසල් යන ළමයාගේ ඒ ආසාව රැකගෙන ළමයා අධ්‍යාපනයෙන් ගුණාත්මකභාවයෙන් සන්නද්ධ කිරීමේ වගකීම ඔන්න දැන් තියෙනවා ගුරුවරුන්ටයි දෙමව්පියන්ට. ළමයින්ට පාසල එපා කරවන්නේ නැතුව, ළමයාට අධ්‍යාපනය එපා කරවන්නේ නැතුව, ළමයාගේ මනසට ප්‍රමාණවත් වෙන විදියට දැන් මේ අතපසු වෙච්ච ඒවා ඔක්කොම එකට එකතු කරලා ගොඩ ගහලා ගිල්ලවන්න බෑ. ඒකට වැඩපිළිවෙලක් හදලා ළමයාගේ මනසට දරා ගන්න පුළුවන් ක්‍රමයක් ගැන හිතලා ළමයාට පාසල එපා වෙන්නේ නැති වෙන විදියට, ගුරුවරයාව එපා වෙන්නේ නැති වෙන විදියට, අධ්‍යාපනය එපා වෙන්නේ නැති වෙන විදියට හොඳ කළමනාකරණයකින් ඔන්න ළමයින්ට දැන් දෙන්න ඕන මේ කටයුත්ත. මේ දේ ආසාවෙන් ආරම්භයක් ගන්න. ඔය ආරම්භය බොහොම කලාතුරකින් එන්නේ. දැන් අපිට මේ ඉතිහාසයේ නොලැබුණු විදිහේ දෙයක් නෙමෙයි උනේ. අවුරුදු 1මාරක් විතර ඔක්කොම විනාශ වෙලා ඔන්ලයින් පන්තිවල හිටියේ. ඒක අසාර්ථකයි. ඒක අතිශයින් සාර්ථකයි කියලා කියන්න බෑනේ. එතකොට දැන් මෙතනදී ඒ ළමයා රැකගෙන යන්න ඕන. ඔතනදී මම විශේෂ කාරණාවක් කියනවා මේ ළමයින්ටත් දෙමව්පියන්ටත් හැම කෙනෙකුටම වැදගත් වෙන කාරණාවක් මෙතනදී පැහැදිලි කරන්න ඕන. දැන් ආරම්භය හොඳ ආරම්භයක් ගන්න පුළුවන්. හැබැයි අපි දැනගන්න ඕන මේ ආරම්භ වීරය අපි බලාපොරොත්තු වන අරමුණ දැහැගන්න මොහොත දක්වාම ගෙන යන්න. අපි කියමු අධ්‍යාපනය වෙන්න පුළුවන්, ආර්ථිකය වෙන්න පුළුවන්, ආධ්‍යාත්මිකය වෙන්න පුළුවන්. මේ හැම අංශයකින්ම දියුණුවට පත් වෙලා සාර්ථකත්වයට පත් වෙන්න අපිට යන්න ඕන විදිය ගැන බුදුහාඳුරින් කියනවා. වීරයේ අවස්ථා 3ක් තියෙනවා. හරි? ආරම්භ ධාතු වීරය, නික්කම ධාතු වීරය, පරක්කම ධාතු වීරය කියලා. ආරම්භ ධාතු වීරය කියලා කියන්නේ යම්කිසි අරමුණක්, ඉලක්කයක් හදාගෙන ඒ ඉලක්කය වෙතට යන්න ආරම්භ කරන වීරය. ඒ ආරම්භක ධාතු වීරයේ ස්වභාවය තමයි ටික දුරක් ගියාම උදාසීන වෙනවා. හරි? ඒ කියන්නේ වීරෙන් ගියාට එක තැනකදී වැටෙන්න යනවා. ඒක ස්වභාවය.
ඒ වැටෙනකොට වැටෙන බව දැනගෙන එතනදී ගොඩනගා ගන්න ඕන චින්තාවලියක් තියෙනවා. ඒ චින්තාවලිය ගොඩනගා ගත්තාම එතනින් පස්සේ දෙවෙනි පියවර නගිනවා. ඒකට කියනවා නික්කම ධාතු වීරිය. එහෙමයි. ඒක ආරම්භ ධාතු වීරියට වඩා හරි ශක්තිමත්. හරි? ආරම්භ ධාතු වීරෙන් ආවා වැටෙනකොට නැගිට්ටා. ඒ නැගිටලා යන එක ආවට වඩා වේගවත්. ඒ වේගින් යනකොටත් නික්කම ධාතු වීරෙන් යනකොටත් යම්කිසි තැනක උදාසීන වීමක් එනවා. එතනදිත් ගොඩනගා ගන්න ඕන චින්තාවලියක් තියෙනවා. ඒ චින්තාවලිය ගොඩනගා ගත්තයින් පස්සේ නැවත ශක්තිමත් වෙනවා. ඒකට කියනවා පරක්කම ධාතු වීරය කියලා. ඒක නික්කම ධාතු වීරයටත් වඩා ශක්තිමත්. අන්නේ වීරය ඇති කරගත්තාම තමයි අරමුණ ගන්න පුළුවන්කම ලැබෙන්නේ. දැන් ඕක ඔහොම කිව්වට එච්චර තේරෙන්නේ නැහනේ. මම ඕක සරලවම කියන්නම්. එහෙමයි. හැම ළමයෙක්ම ජනවාරි මාසේ මුල ඉස්කෝලේ පටන්ගෙන දැන් අපි හිතමු දැන් මේ කොවිඩ් වසංගත තත්ත්වය ටිකක් දුරු වෙලා ගිහිලා දැන් ඉස්කෝලේ පටන් ගන්නවා කියලා. පටන් ගන්නකොට පළවෙනි දවසේ අලුත් පොත්වල ළමයි ටික සටහන් ලියනකොට බලන්න හැම ළමයෙකුගේම පොත්වල මුල් පිටුව හරිම ලස්සනයි. හරි? මුළු ලංකාවෙම ගිහිල්ලා බැලුවොත් හැම ළමයෙකුගේම ඉගෙන ගන්නවද ඉගෙන ගන්න නැද්ද කියන එක නෙවෙයි. මුල් පිටුව හරිම ලස්සනයි. පාට පෑන් වලින් ලියලා ඉරි ගහලා පිළිවෙලට අකුරු අඩු නැහැ කෑලි හොඳට තියෙනවා අකුරු වල බොහොම ලස්සනට ඒක කරනවා. අන්න එකට කියනවා ආරම්භ ධාතු වීර්යය. හරි? තව සමහර ළමයි ඉන්නවා ටිකක් ලියාගෙන යනවා මැද යනකොට කෑලි හැලිලා. මේ මාත්‍රිකා නැහැ, දිනය නැහැ, පාට පෑන් නැහැ, අන්තිමේදී පෑනුත් නැහැ, පැන්සලුත් නැහැ. හරි? අන්තිමට යනකොට ගන්නම දෙයක් නැහැ. අවුරුද්ද අන්තිමේදී පොතේ මුල ඉඳලා අග දක්වා පෙරලනකොට කියන්න පුළුවන් ළමයා වැඩේ කරගෙනද නැද්ද කියලා. සමහර ගොඩක් දෙනෙක් ආරම්භයේ හොඳයි වැටිලා තියෙනවා ආයෙ නැගිට ගන්න බැරි වෙන විදියට. ඔය අධ්‍යාපන විතර නෙවෙයි ආර්ථිකයටත් එහෙමයි. මුල් දවසේ කහ වතුර ඉහලා කඩේ අරින්න තියෙන වෙලාවටත් ඉස්සල්ලා ගිහිල්ලා පහන පත්තු කරලා පිරිත් කියලා පුදුම වමනාවෙන් කඩේ විවෘත කරනවා. ටික ටික යනකොට 7ට අරින්න ඕන කඩේ අරින්නේ 12ට. කහ දියර තියා මොකක්වත් නෑ අතු ගන්නෙත් නෑ. ඔය හැමෝටම වෙන දෙයක් නෙවෙයි පොදු දෙයක්. එතකොට මෙතනදී මේ ධම්සවියෙන් මට දෙන්න ඕනකම තියෙන්නේ මේ මිනිසුන්ට නැගිටින්න එපේ. අනිවාර්යයෙන්. ළමයි ටික නැගිටින්න ඕන. තරුණයෝ ටික නැගිටින්න ඕන. වැඩිහිටියෝ ටික නැගිටින්න ඕන. අධ්‍යාපනය නැගිට ගන්න ඕන. ආර්ථිකය නැගිට ගන්න ඕන. ආධ්‍යාත්මිකයත් නැගිටවන්න ඕන. ඒ සඳහා අපි ආරම්භයක් ගත්තාම යම්කිසි තැනකට යන්න ඒ ආරම්භය ඔස්සේ යනකොට උදාසීන වෙන තැනදී අර මං කිව්වේ චින්තාවලියක් ඕන කියලා. ඔන්න බුදුහාඳුරු පෙන්නවා වීර්ය ශක්තිමත්ව ඉදිරියට ගෙන යන්න හිතන්න කිව්වා. අපාය භය පච්ච වෙක්කනතා ආනිසංස දස්සාවිතා ගමන වීති පච්ච වෙක්කනතා දායජ්ජ මහත්ත පච්ච වෙක්කනතා සත්තු මහත්ත පච්ච වෙක්කනතා යනාදී වශයෙන් මේ දේශනා කළා. මම ඒක ගැන කියන්න යන්නේ නැහැ. නමුත් එයින් ගන්න පුළුවන් ආදර්ශය මම පෙන්නන්නම්. එතනදී කියන්නේ මේ ආධ්‍යාත්මික ගමන යනකොට උදාසීන වෙනකොට හිතන්න කිව්වා අපාගාමී වුණොත් මට මොකද වෙන්නේ? මේ මම මෙච්චර කාලයක් රැකගෙන ආපු සීලය රැකගෙන ගියොත් මට ලැබෙන ලාභය මොකද්ද? අන්න ඒ වගේ හිතන්න ඕන දේවල් ටිකක් තියෙනවා. හැම වෙලාවෙම හිත ඉන්න බෑ. අර වැටෙන වෙලාවෙත් තමයි ඒක හිතන්න ඕන. මේක හරියට වාහනේ අරගෙන යනකොට ගියර් මාරු කරනවා වගේ. ආරම්භ ධාතු වීරෙන් එනකොට අර වැටෙන තැනදී අපි දැනගන්න ඕන දැන් මේ වැටෙන්න යන්නේ. අන්න එතකොට හිතන්න ඕන ඉගෙන ගත්තේ නැත්තම් මට මොකද වෙන්නේ? ඉගෙන ගත්තොත් මට ලැබෙන ලාභය මොකද්ද? හරි? ඊළඟට ඉගෙන ගත්ත අයගේ ගමන් මාර්ගය කොයි වගේද? ඉහළින් සමත් වෙච්ච අය, සාර්ථකත්වයටපත් වෙච්ච අය, ඒ අය අනුගමනය කරපු ගමන් මාර්ග මොනවද? එහෙමයි. හරි? ඊළඟට ඒ අයට ඇති වෙච්ච අභියෝග මොනවද? ඒ අභියෝග ඉස්සරහා ඒ අය කොහොමද හැසිරෙලා තියෙන්නේ?
ඊළඟට කම්මැලිකාරයෝ ඉවත් කරන්න ඕන. කුසීත පුද්ගල පරිවර්ජනතා කිව්වා. දියුණු වෙන්න යනකොට කම්මැලිකාරයොත් එක්ක යන්න බෑ. ඒ අය අයින් කරන්න ඕන. ආරද්ධ විරිය පුද්ගල සේවනතා වීරයවන්තයිව ආශ්‍රය කරන්න කිව්වා. දැන් ළමයි යනකොට දැන් මුල් ටික හරියනවා. දැන් මං කිව්වේ අර ආසාවෙන් යනවා. දැන් මුල හොඳයි. මුල් සටහන් ටිකත් හොඳට යයි. මුල් ටික හොඳට ඉගෙන ගනි. දැන් දෙමව්පියන්ට මං කියනවා. ඉස්සර අපේ දෙමව්පිය හැමදාම පොත් බැලුවානේ. ඒ ඇයි බැලුවේ? අර වැටෙන තැන හඳුනා ගන්න දෙමව්පියෝ. මාතෘකාව ඇද වෙලා නම් මොකෝ ඇද වෙලා තියෙන්නේ? මොකෝ කැලි හැලිලා තියෙන්නේ? ලියනවා හරියට. අන්න වැටෙන තැන නැගිට්ටුවා. එතන ඉඳලා ආයෙසරයක් පටන් ගත්ත ලස්සන්ට ලියන්න. හැමදාම අම්මයි තාත්තයි පොත් බල කෝ ගේන්න බලන්න පොත්, කෝ විද්‍යාව පොත, කෝ ගණන් පොත ගේන්න, කෝ බලන්න හදලා තියෙන විදිය. ඒව බල වැටෙන තැන් හඳුනගෙන දෙමව්පියෝ ළමයිව නැගිට්ටෙව්වා. ගුරුවරු පොත් ටික බල වෙනම වෙලාවක් වෙන් කරගෙන පොත් ටික බැලුවා. අද සමහරක් විට පොත් බලන්නේ ළමයිමයි. මම දන්නේ මේක කොයි තාක් දුරට සාර්ථකද කියලා. ගුරුවරයා බැලුවා බලනකොට පෙන්නවා මෙන්න හැලිලා අකුරු. ඇයි මේ සිහියක් නැත්තේ? අර ළමයි වැටෙන්නේ යන තැනදී නැගිට්ටෙව්වා. හරි. ඒ නැගිට්ටෝපු නිසා බොහෝ දෙනෙක් ඉහළටම යනවා. දැන් අද වෙලා තියෙන්නේ ළමයිට වැටෙනකොට නැගිටවන්න කෙනෙක් නැහැ. නැගිටවන්න උපදේශක් නැහැ. ඒ අය වැටිලම යනවා. ඒ නිසා අපි හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ වීරය ශක්තිමත්ව කරගෙන යන්න දෙමව්පියෝ ගුරුවරු දැන් ඔන්න එකතු වෙන්න. ළමයිගේ අනාගතය හදන්න. හැමදාම දරුවෝ පිටිපස්සේ ඉඳගෙන ඔවුන්ගේ පොත්පත් ඔවුන්ගේ වැඩ කටයුතුත් එක්ක සම්බන්ධව ඉඳගෙන ඉගෙන ගත්තොත් ලැබෙන ලාභය, ඉගෙන ගත්තේ නැති වුණොත් ලැබෙන අලාභය මේ පිළිබඳව ඒ අයව නිතර දැනුවත් කරන්න. ඒ වැටෙන වෙලාවේදී. එහෙම වුණොත් ඔවුන්ට ශක්තිමත්ව නැගිටින්න පුළුවන්කම ලැබේ. එහෙමයි. අපි හඳුරන්නේ දැන් අපි දකින දෙයක් තමයි බොහෝ වෙලාවට බොහෝ දෙනෙක් කියන දෙයක් තමයි දරුවන්ට අධ්‍යාපනය දීලා දරුවන් උසස් තැන් වලට ගෙනාවම දරුවන්ට මේ ආධ්‍යාත්මයේ රික්තකයක් තියෙනවා කියලා. ඒ කියන්නේ ಗುಣධර්ම හැදිලා නැහැ. නමුත් හොඳ රැකියාවක් කරනවා, හොඳ වෘත්තියක් කරනවා, හොඳට උපයනවා. හැබැයි අර ಗುಣධර්ම නැහැ කියලා දෙමව්පියන්ට සලකන්නේ නැහැ කියලා කියනවා. මගේ දරුවා හොඳ තැනක ඉන්නේ හැබැයි මගේ දරුවා මට සලකන්නේ නැහැ කියලා දෙමව්පියෝම කියනවා. දැන් මේ උගත්කමත් එක්ක දරුවන්ට ආධ්‍යාත්මික ජීවිතයක් ළඟා කර දීම මේක අපට අද අමතක වෙලා තියෙනවා මේ තරංකාරී අධ්‍යාපනයත් එක්ක අපේ හැමදෙරෝනේ. මේ දෙක සමබර කරගෙන යන්නට අවශ්‍ය වටපිටාව නිර්මාණය කර දීම දෙමව්පියන්ගේ වගකීමක් යුතුයකමක්. මෙන්න මේ தත්ත්වය එයද මගහැරලා තියෙන අපි කොතනින්ද මේක හදා ගන්න ඕනේ? නැත්නම් අවසානයේ අපිම අපේ දරුවන්ට සාප කරන්න පටන් ගන්නවා. ඇත්තටම මේ උගත්කම සහ ගුණවන්තකම දෙක එකට තියෙන්න ඕන. ගුණවත්කම නැති උගතුන් නිසා තමයි රටක් ලෝකයක් විනාශ වෙන්නේ. වෛද්‍යවරයෙක් ගුණවත් නැත්නම් වෛද්‍යවරයෙක් ආධ්‍යාත්මික වශයෙන් යම්කිසි දියුණුවක නැත්නම් ඒ වෛද්‍යවරයෙක් වීමම ලෝකයට හානියක්. එහෙමයි. හරි. ඒ වගේ මේ උගත් උනාට වැඩක් නැහැ ගුණධර්ම නැත්තම්. ගුණධර්ම නැති උගතා සමාජයට ආභරණයක් නෙවෙයි. විනාශයක්. ඕන තරම් එහෙමයි ඉන්නවා. ඒ නිසා තමන්ගේ දරුවෝ උගත් සහ ගුණධර්ම වලින් පෝෂණය කරන්න නම් අපිට ගන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි ගුණධර්ම පෝෂණය කිරීම සඳහා තමන්ගේ ගෙදර පරිසරය ඒ වගේම පන්සල ආශ්‍රය කරන දහම් පාසලට යොමු කිරීම. සතියේ දවස් 5ෙම දහම් පාසල් නැහැනේ. එහෙමයි. දවස් 7න් එක දවසයිනේ දහම් පාසල තියෙන්නේ. ඒත් උදේවරුවනේ. හරි. එතකොට ඒ කාල සීමාව දහම් පාසල අනිවාර්ය කළ යුතුයි. වෙන අමතර පන්ති නැවැත්විය යුතුයි. මේවා හැමදාම කතා කරනවා මට තේරෙන්නේ ක්‍රියාත්මක වෙන්නේ. කාලයකදී නීතිත් අරගෙන ආවා දහම් පාසල් තියන්න ඕන නේ. ඒක තමයි දැන් මම කියන්නේ මේ දහම් පාසල් ළමයට අත්‍යවශ්‍ය තැන.
අධ්‍යාපනය පාසල් පද්ධතියෙන් ලබා දෙනවා වගේම දහම් අධ්‍යාපනය හැදෙන්න ඕන විදිය ගැන දහම් පාසලෙන් ලබා දිය යුතුයි. ඒතර ගෙදර පරිසරයත් අවශ්‍යයි. ගුණවන්ත ළමයි බිහි කරන්න ගෙදර පරිසරය. ඒ අම්මලා තාත්තලා දරුවොත් එක්ක උදේ හවස බුදුන් වඳින්න ඒ වගේ දේවල් වලට යොමු කරන්න ඕන. හරි දෙමව්පිය ආදර්ශ සම්පන්න වෙන්න ඕන. තවත් වරද්දක් තමයි සමහර අම්මලා තාත්තලා ඉන්නවා මේ ළමයින්ට මේ නිකන් හැම වෙලාවෙම යක්කු වගේ ඉන්නේ. ඇහුවම කියනවා ආන්දරනේ අපි ආදරේ තමයි ආදරේ පෙන්වන්නේ. පෙන්වන්නේ නැති ආදරේ වැඩක් තියනවද? ආදරේ හිර කරගෙන ඉන්න ඕනේ නැහැ. ආදරේ පෙන්වන්නත් ඕන. අනිත් මිනිස්සු දැනගන්න ඕන මේකෙන් ආදරේ කරනවා කියලා. එතකොට මේ ඒක කියලා හැම වෙලාවෙම ඔළුව අතක ගා තියාගන්න ඕනේ නැහැ. එතකොට තමයි උඩටම නගින්න හදන්නේ. නමුත් ආදරේ පෙන්වන්න ඕන. සමහර තැන්වල එහෙම නැහැ. ඉන්නෙම යක්කු වගේ. එතකොට අර දරුවට දහම් පාසල් අධ්‍යාපනය අත්‍යවශ්‍යයි. ඒකෙත් අපි විශේෂයෙන් සැලකිල්ලක් ඇති කරන්න ඕන. අද ගොඩාක් වෙලාවට දහම් පාසල් වලට ළමයිව දානවා නැතුව නෙවෙයි. හැබැයි දහම් පාසල ළමයාට ඕනම කරන කාල සීමාවෙදී දෙමව්පියෝ ළමයාව අයින් කරනවා. ඒ තමයි 9 10 11 වසර තුල. ඒ O level නේ. සාමාන්‍ය පෙළ යුද්ධයක් නේ. ටියුෂන් නේ. එහෙමයි. ඒම ඕනනේ. හරි. දහම් පාසල් ගියොත් වෙලාව මදිනේ. ඒ පැය කිහිපයක් පුදුම විදිහට වැඩ කරන්න තියෙන වෙලාවක් නේ. ඉතින් ඒ නිසා මේ ගොඩක් වෙලාවට මේ 9 10 11 වසරවල වලට ළමයි නෑ දහම් පාසලේ. මොකද ධර්ම ඉගෙන ගත්තා වගේ නෙවෙයි අනිත් එක පාස් වෙන්න එපා. හැබැයි දෙමව්පියෝ කරන ලොකුම ගොන්කම ඕකයි. ළමයෙකුගේ ජීවිතේ පරිවර්තන කාල සීමාව ඒකනේ. අවුරුදු 14 15 16 කියන්නේ පරිවර්තනය වෙන කාල සීමාවක්. විවිධ දේවල් අත්දකින්න උනන්දු වෙන උත්සාහ කරන කාල සීමාවක්. හරි. එතකොට ඒ අත්දකින්න අත්විඳින්න උත්සාහ කරන පරිවර්තන කාල සීමාවක ආධ්‍යාත්මික ගමනකට නවත්තලා ඒ තුල තියන්නම ඕන කාල සීමාව එළියට ඇදලා ගන්නවා. මම කියන්නේ 1 වසර 2 වසර 3 වසර ගියේ නැතත් කමක් නැහැ. 9 10 11 ආදී වයසරවල් වල දහම් පාසල් යවිය යුතුමයි. 1 2 3 එපා කියනවා නෙවෙයි ඕන. අපි તો මගහැරුණා කියලා ඒත් කමක් නැහැ. අර කාල සීමාව නම් යවිය යුතුමයි. ඒ නිසා දහම් පාසල් අවසානයේ ධර්මාචාර්ය ඒ විභාගවලට පෙනී සිටීමෙන් ධර්මයේ පිළිබඳව අධ්‍යයනය කිරීම, ඒ පිළිබඳව සොයා බැලීම, ඊළඟට පන්සල ආශ්‍රය කිරීම, ඒ තුලින් ගුණධර්ම මොනවද කියන එක හඳුනා ගැනීම මේ ඔක්කොම ළමයින්ට ලැබෙනවා. අද වෙලා තියෙන්නේ එතන කඩන එකේ විපාක හරි භයානකයි. අනාගතය හදන්නනේ ඔය ඔක්කොම. දැන් දෙමව්පියෝ කියන්නේ කොහොම හරි ඕලල් පාස් කරන්න එපා. මේ හැම දෙයක්ම කරන්නේ ඇයි? ළමයාගේ අනාගතය හදන්න. මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේ අනාගතය කියන වචනේ ගැන මේ අය මොනවද මේ දරන්නේ? දරන මතය මොකද්ද මේ කියලා? අනාගතය කියලා හිතන්නේ මොකද්ද කියන කාරණා. අනාගතය කියන වචනේ තේරුම ආපු නැති කොටසනේ. ඒක කොතනද ඔය සීමාව හදාගෙන තියෙන්නේ? ඒ කියන්නේ මේ මැරෙනකන් විතරද අනාගතය? එතනින් එහා කොටස කොහෙටද ඇති? ඒක අනාගතය නෙවෙයිද? දැන් මලාට පස්සේ ගමන කොහෙටද? ඒත් අනාගතේනේ. එතකොට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් හොඳට මතක තියාගන්න ළමයා මැරෙනකන් ජීවත් වෙන්න ඕන විදිය විතරක් හදලා හරියන්නේ නැහැ. මලාට පස්සේ අනාගතයත් ළමයා කොහොමද ගොඩනගන්නේ, ළමයාව කොතනටද ගෙන යන්න ඕන කියන එක ගැනත් උත්තරයක් දෙන්න වෙනවා. ඒකට දහම් පාසල් යොමු කරන්න ඕන. හැම ළමයෙක්ම දහම් පාසල් යවිය යුතුයි. ආන්න ඒ දහම් පාසල් අධ්‍යාපනය, ඒ ධර්මයේ ආభాෂය, ධර්මයේ හුරුව ලබා දීමෙන් තමයි අර උගත්කමත් ගුණවන්තකමත් දෙකම එකට එකතු වෙච්ච සාර්ථක මිනිස්සෙක් බිහි වෙන්නේ. එහෙමයි. අපි හඳුනන ඔබ වහන්සේ මේ දහම් අධ්‍යාපනය ගැන කතා කරද්දී මට හිතුණා මේ කාරණාවත් ඇසේ යුතුයමයි කියලා. අපි භික්ෂුන් වහන්සේලාගේ පැත්තට ආපොත් අපි සාමණේර භික්ෂුන් වහන්සේලා ඉන්නවා. පිරිවෙන් අධ්‍යාපනය ලබන. මේ කොවිඩ් වසංගතයත් එක්ක අපි දරුවන්ට බොහෝ දේවල් මාධ්‍යයෙන් වෙන්න පුළුවන්, රජයක් විදිහට වෙන්න පුළුවන්. නොයෙකුත් දේවල් කළා.
දැන් ඔය ළමා මනසමනේ සාමණේර භික්ෂුන් වහන්සේලාට තිබෙන්නේ. ඒකට මේ සාමණේර භික්ෂුන් වහන්සේලා මොකද අපේ රටේ අනාගතය ධර්මයේ ඉදිරියට අරගෙන යන පිරිස මේ. ඒකට උන්වහන්සේලා වෙනුවෙන් මොන වගේ වැඩපිළිවෙලක්ද සකස් වෙන්න ඕනේ? ඒත් ළමා මනස. ඔව්. ඇත්තටම මේ ළමා මනස උනාට ළමයින් හා සමාන කරන්න බෑ. හරි? ඒකේ මේ හේතුවක් තියෙනවා. මොකද මම දකින්න දෙයක් තමයි ගෙදරක අවුරුදු 12 ළමයා සහ මහාන වෙච්ච 12 අවුරුදු 12ක හාමුදුරු හරි වෙනස්. ඒ කියන්නේ මුලින් ඉඳලම මහ පුදුම පරිණත බවක් තියෙනවා. පැවිදි වීමත් එක්ක. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් උදේ පාන්දර 4:00ට ගෙඩිය ගහනකොට නැගිටවන්න කෙනෙක් නැහැ හැබැයි නැගිටිනවා. දත් මද්දන්න කෙනෙක් නැහැ හැබැයි මැද ගන්නවා. සිවුරු හොදන්න කෙනෙකුත් නැහැ හැබැයි හොද ගන්නවා. බත් කවන්න කෙනෙක් නැහැ දානේ වළඳනවා පාත්‍රෙට බෙදාගෙන තනියම වළඳනවා. එතකොට මට තේරෙනවා මට පේනවා මේ හාමුදුරු පොඩි හාමුදුරුවරු කියලා අර මේ ගිහි සමාජය තුල දකින්න ලැබෙන ස්වરૂපයම මෙතන දකින්න හම්බෙන්නේ නැහැ. එතන ලොකු වෙනසක් තියෙනවා. ඇත්තටම මේ පන්සලක මහාන වෙච්ච ළමයා ඒ පැවිදි වෙන්න ඉන්න කාල සීමාව තුළදීම ඒ පුහුණුව ඒ හුරුව ගුරු හාමුදුරුවෝ යටතේ මනාව ලබනවා. එතකොට නමුත් ළමා මනස තියෙනවා. ඒ ළමා මනස සහිත පුංචි හාමුදුරුවන්ට මනස එහෙ මෙහෙ වැරදි පැතිවලට නොයන්න ගුරු හාමුදුරුවන්ගේ වගකීමක් තියෙනවා. මොකක්ද? ඒ පොඩි හාමුදුරුවරු නිවැරදි අරමුණකට යොමු කරවීම. දැන් ගෙවල් වල වගේ නෙවෙයි පන්සල් වල ගත්තාම ගෙදරට සමාන කරන්න බෑ කිසිසේත්ම. ගෙදර අම්මා තමයි අතු ගාන්නේ රෙදි ටික හොදන්නේ ඔක්කොම. පන්සලේ පොඩි හාමුදුරුවෝ ඔක්කොම එකතු වෙලා අතු ගන්නවා. වැඩ තියෙනවනේ. ඒතකොට අතුපතු ගන්න තියෙනවා, විවිධ ප්‍රායෝගික කටයුතු තියෙනවා. පිරිත් සජ්ජායනා කරන්න, ඊළඟට බණ පුහුණු වීම. ඉතින් මේවත් එක්ක මේ පුංචි හාමුදුරුවන්ගේ මනස යම්කිසි මට්ටමකට ශක්තිමත්ව තියාගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඇත්ත වශයෙන්ම යම්කිසි වැඩපිළිවෙලක් පැමිණිය යුතුයි. ඒවා ඒ ස්වාමින් වහන්සේලාව රැක බලා ගන්න ගුරු හාමුදුරුවෝ විසින් මනාව කළමනාකරණය කළ යුතුයි. ගෙදරක අම්මා තාත්තා වගේ තමයි පන්සලේ ඉන්න ගුරු හාමුදුරුවෝ. ඉතින් ඒ ගුරු හාමුදුරන්ට අර කියපු ටිකම තියෙනවා. මම අපේ හාමුදුරනේ මේ ප්‍රශ්නේ ඔබ වහන්සේගෙන් ඇහුවේ දැන් ඔබ වහන්සේගේ ගුරු හාමුදුරුවෝ ඒ කාර්යභාරය පටිපාටිය මනාව කළමනාකරණය කිරීම මේ දේම අපේ ගිහි ජීවිතයට ලස්සනට ගලපන්න පුළුවන් අපේ හාමුදුරනේ. අනිවාර්යයෙන්ම. ඒ ගිහි ජීවිතය තුළ ළමයාට ඒක ලස්සනට ගලපන්න පුළුවන් කියන කාරණාව මට මතු කරගන්න ඕන වුණේ. ඔව් ඇත්තටම ගිහි ජීවිතේ කරන්න අමාරු වෙලා තියෙන්නේ මේ ආදරය කියන එක වරදවල්ලාගෙනනේ තියෙන්නේ. ඒකත් එක්ක යන්න අමාරුයි. දැන් මහණුනාට පස්සේ ඒ ගුරු හාමුදුරුවෝ ඒ ශිෂ්‍යයාව හදන්නේ මේ අර මෞසෙනෙහසම නෙවෙයි අම්මා ළඟනේ තාත්තා ළඟම නේසෙනෙහස තියෙන්නේ. තමන් පුංචි කාලේ හැදුණු විදියට තමන්ගේ ගුරු හාමුදුරු කොහොමද හැදුවේ අන්න ඒ සෙනෙහස. අන්න එතන වෙනසක් තියෙනවා. ධර්මයේ දැනගෙන ළමයා කොයි විදියටද ගොඩනගන්න ඕන කියන එක පිළිබඳව දැනුවත්ව අත්දැකීම් භාවිතා කරගනිමින් ඊළඟ පරපුර ගොඩනගන ස්වභාවය තමයි එතන තියෙන්නේ. ඇත්තටම ගෙවල් වල ඉන්න අයටත් ඒ ක්‍රමවේදය ග්‍රහණය කරන්න පුළුවන් නම් ඇත්තටම මේ ළමයි වුණත් හදන්න පුළුවන්. එතකොට මේ අධික ආදරයක් තියෙනවා. ඒ ආදරේ නිසාමනේ සමහරක් විට පුළුවන් දෙයක් කරන්න දෙන්නේ නැහනේ. යන්නේ එතනදී තියෙන ප්‍රශ්නය. දැන් ඇත්තටම ගත්තොත් සමහර දෙමව්පියෝ ඉන්නවා. ඒ සමහර දෙමව්පියන්ගේ දරුවෝ ඉන්නවා මේ අඟල් ගානේ මෙට්ටෙත් බුදියන්න පුළුවන්, පැදුරෙත් බුදියන්න පුළුවන්. එහෙමයි. ඕන තැනක ජීවත් වෙන්න පුළුවන් විදිහට ළමයි හදලා තියෙන දෙමව්පියෝ ඉන්නවා. අන්න අතිසාර්ථක දෙමව්පියෝ. එහෙමයි. ඉතින් අන්න ඒ විදිහටයි දරුවෝ හදන්නවා. ඒ සඳහා යොමු වෙන්න උනන්දු වෙන්න ඕන. මම හිතන්නේ දරුවෝ ගැන කතා කරද්දී දරුවන්ට අපෙන් නැත්තම් වැඩිහිටියන්ගෙන් ඉදිරි යුතු යුතුයකම් වගකීම් ගැන කතා කරද්දී බොහෝ දේවල් මේ සාකච්ඡාව තුළ
අපි කතා කළා. අපට හෝරාවකට සීමා කරන්නට, පැයකට සීමා කරන්නට බැහැ. මොකද දරුවෝ කියන්නේ අපේ ජීවිතේ වැදගත්ම කොටසක් නිසා. ඉතින් අපි තවත් දවසක දරුවෝ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අද දවසේ වැඩිහිටියන්ට, දෙමව්පියන්ට අපි අපේ දරුවෝ කොහොමද හදලා තියෙන්නේ කියලා අපහු හැරලා බැලුවොත් ඇත්තටම අපි හරි මාර්ගයේ ඇවිල්ලා තිබෙනවාද කියන කාරණාව පිළිබඳව පසුවිපරණමක් කරන්න පුළුවන්. යම් තැනක අපි වරද්දගෙන තිබෙනවා නම් මේ මොහොතේ සිට අපට දරුවන් නිවැරදි මාර්ගයට යොමු කරන්නට අවශ්‍ය උපදෙස් දැනුම මම හිතන්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ මේ සාකච්ඡාව හරහා ඔබට ලැබෙන්නට ඇති. අපි අද ඊටමත් ගෞරවණීයව ආරාධනා කළේ මහර්ගම සිරි වෛද්‍යඥාන ධර්මායතනයේ ආචාර්ය පූජ්‍ය ගල්කිස්සේ සෝමනන්ද ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපේ හාමුදුරුවෝ වහන්සේ අද දවසේ ගම්මත් දම්සභිය සඳහම් සාකච්ඡාවට වැඩම පිළිබඳව වහන්සේට පාදාභිවන්දනයෙන් යුතු පුණ්‍ය අනුමෝදනාව සිදු කරනු ලබනවා. අපි යලිත් ලබන සතියේ සුපුරුදු වේලාවට ඔබේ ජීවිතයට වැදගත් දහම් සාකච්ඡාවක් සමග හැම බලාපොරොත්තු පෙරදරිව අදට සමුගන්නවා. ඔබට තිසරණ සරණයි. ගම්මැද්ද දම්සභිය බෝසත් ගුණැති මිනිසත් සමාජයකට